BNN24. This is BNN24 Prime Time. Live from Studio 24 in Colombo. आयुबोवन बेलाब रात्रि 8 සියල්ල එක් තැනකට BNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකයි අදත් ඔබ එක්වන්නේ සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම ශාරා කෝරළගේ BNN24 මුල්ම අවධානය සිරස්තල වෙත ජනාධිපති ඉවත් නොවන බව ඇමති ජොන්ස්ටන් කියයි. අපි පැහැදිලි කෙන ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලාස් වෙන්නේ නැහැ. අපි මේකට මුහුණ දෙනවා. අනුර කුමාරගේ වාහනයට ගොඩ වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්. ගාපනයන්ට වගකිය යුතු කෙනෙක් මහ පුටුවේ ඉන්නකොට කරු කතා නැකතර අපි නිදල් ඇස්සෙයිද? නිදල්ලේ ලාභයට අපේ ජීවිත ගන්න දෙන්නේ නැහැ. විරෝධතා හමුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන සියලු මාර්ග වසා දැමේ. ජනපති තවත් ගැසට් නිවේදනයක් අවලංගු කරයි. හදිසි නීතිය ඉවතට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරෙන් ඉවත් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ පවතින තත්ත්වයට මුහුණ දීමට රජය සූදානම් බවයි. මේ සමග ඊට විරෝධය පළ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ විරෝධතාවක් ගෙන ගියා. අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ අප රට තුළ ඇති වුණු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව ඔබ සියලු දෙනාට සිහි ගන්න ඕන කැමැත්තෙමි. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක්ද ඉදිරියට ඇතිවිය හැකි බව අනුමාන කරයි. අප සියලු දෙනා යම්කිසි ජනතාවක් නියෝජනය කරන නායකයින් ලෙස මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන අද පැවැත්වීමේ නියමිත විවාදයේදී කළ යුත්තේ කුමක්ද? ඒ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කොට විවාද කොට සුදුසු තීරණ සියලු දෙනාම එකමුතුව ගන්නා ලෙසයි. මේ ඩොලර් ප්‍රශ්නයට හොඳ විසඳුමක් තියෙනවා. ශනික විසඳුමක් ලබා ගන්න පුළුවන් අර පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙන මේ රටේ ඩොලර් මංකොල්ල කාපු ඒවා. ඒ තියෙන රටවල් වලින් මේ රටට ගෙනෙන්නට ඕන. අපි ඒක සඳහා නීති සම්පාදනය කරමු. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නීති සම්පාදනය කරමු. අන්න එතනයි රට හදන තැන. දෙකට නතර කෙරුවා මේ පාර්ලිමේන්තුවේ යම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් සහ පාර්ටි ලීඩර්ස් එක තියලා අපි පහ මාර විතර නිකන් මේ රැස්වීම ගියා. අනුර දිසානායක මහත්මයා එතුමා හිටියා නම් එතුමයි මූන්ට මම මේ ටික කියනවා. එතුමා ඒ රැස්වීමෙන් හරියට 3ට ගියා. එතුමා ඊට පස්සේ අපි දැක්ක හවස ප්‍රවෘත්තිවල යනවා. එතුමා යනවා පිටිපස්ස අර එහා පැත්තේ දොරෙන් ගේට්ටුවෙන්. එතුමා ගිහිල්ලා එතුමා ගහන අයට කියන අපි ගහන්න ඕන කියලා ඔව් ගහන්න කියනවා. ඊළඟට එතන ඉන්න හෙල්මට් දාගත්ත කෙනා පිටිපස්සෙන් නග්ගගෙනත් යනවා. අපි විතර ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, උද්ඝෝෂණය කරන්න පුළුවන්. හැබැයි මේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු ප්‍රජාතන්ත්‍රවාදී කවදාකවත් අපි මරන්න ඇවිල්ලා නැහැ. අපි මරන්න ගිහිල්ලත් නැහැ. අපි මේ රටේ ජනතාවටත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන සියලුම දෙනාට එකතු වෙන්න. ගරු කතානායකතුමනි, ඔබතුමා ඊයේ පක්ෂ 나යකයා සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාවේ යම් වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. හැබැයි අපි ඉදිරිපත් කරපු කරුණ ඔබතුමා සභාවට ඉදිරිපත් කෙරුවේ නැහැ. ඔබතුමා ඇහුවා ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න පුළුවන්ද කියලා. අපි ඔබතුමාට මමයි විපක්ෂ නායකතුමයි කිව්වා ජනාධිපතිතුමා තාස් වෙන්න පුළුවන්. අස්තුරාම පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ ඉතිරි කාලෙට ජනාධිපතිවරයෙක් පත් කර ගන්න පුළුවන් මම ඔබතුමාට කිව්වා. වාර්තා කරලා නැහැ ඒක. ඒක අවශ්‍ය නැහැ. ඒක මට අයිතියක් නෑ සභාවට කියන්න. තමුන්නාන්සේගේ අයිතිය සභාවට කියන්න මට අයිතියක් නෑ. වර්තමාන ජනාධිපතිතුමා ඉල්ලාස් වෙනවා නම් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් පත් කර ගන්න පුළුවන් කියලා යෝජනා කෙරුවා. ඒක විවස්ථාවේ තියෙනවා. ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා. අපි පැහැදිලි කෙන ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලාස් වෙන්නේ නැහැ. අපි මේකට මුහුණ දෙනවා. අපි මුහුණ දෙනවා. ඊයේ සිදුුනේ කුමක්ද? ඔබතුමාගෙන් මම ඔතෙන්ට ගිහිල්ලා ඇහුවා පක්ෂ නායක රැස්වීම කීයද කියලා. එක විටකදී ඔබ කිව්වා දවල් 12ට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා. පසුව මම මෙතනින් අහනකොට ඔබතුමා කිව්වා එකට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා. අනතුරුව පක්ෂ නායක රැස්වීම රැස් වුණේ 2:00ට. ඒ නිසා මා 3ට යොදාගෙන තිබුණු වැඩක් හේතු කොටගෙන මට මේ පාර්ලිමේන්තුවේ යා යුතු තිබුණා. ඒක මගේ අයිතිය. පිටත්ව ගියාට පසුව එතන යම් උද්ඝෝෂකයන් පිරිසක් හිටියා. කණ්ඩායමක් මා යන වාහනේ පාර හරස් කළා නතර කරන්න. කොහොම නතර කරා? නතර කරාට පස්සේ මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම්
කරලා පැනලා ගිහපු අය පිළිබඳව ඔවුන් මගෙන් ප්‍රශ්න කරන මම කිව්වා ඕවා ඕගොල්ලෝ කියන්න කලින් අවුරුදු 10කට 15ක් ඉඳන් මම කියන දේවල් කිව්වා. අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණ ඉදිරිපිට ජාලි වික්‍රමසූරිය වරද බාර අරගෙන තිබෙනවා ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය විකිණීමේදී $3,30,000ක් වංචා කරු බව. ජුනි මාසේ තීන්දුව ආවොත් අවුරුදු 5කට හිරේ යනවා. හැබැයි ජාලි වික්‍රමසූරිය ගැන මම මේ පාර්ලිමේන්තුවේ ඇහුවා. ඒතකොට අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු දීපු පිළිතුර තමයි ජාලි වික්‍රමසූරිය අසනීප වෙච්ච නිසා ඇප ලබා දුන්නා අධිකරණයෙන් කියලා. ඊට පස්සේ ඇප තියපු දෙන්නෙක් හිටියා. ඒ දෙන්න පැන්න කිව්වා. අන්නේ පැනපු කෙනා තමයි ඇමරිකාවෙන් අහුවෙන්නේ. එයා කවුද? එයා මහින්ද රාජපක්ෂ පුංචියමගේ පුතා. මතක තබා ගන්න. ඇමරිකාවෙන් තමයි හිරේ යන්නේ. පහුගියදා මිරියාන වෙලාවේදී ඒතර පොලිස්පතිවරයා හිටියා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හිටියා. හදිසිය කණ්ඩායමක් රැස් වුණා. එවන්ගාඩ් නිස්සංක සේනාධිපති කිව්වේ මොකද්ද? මිරියානේ උද්ඝෝෂණයට ඔවුන් 200ක් ඇතුළත් කර තිබෙන බව බය වෙන්න එපා කියලා ආරක්ෂක මණ්ඩලයට සමාන ආරක්ෂක රැස්වීමද කියන්නේ. අන්නේ එවන්ගාඩ් පැනලා ගියා. ඊළඟ මම කිව්වා මේ අරගලය ඔයගොල්ලෝ නතර කරන්න එපා කිව්වා. හැබැයි ජොන්සන් ප්‍රනාන්දු ගරුවා ආණ්ඩු පක්ෂ සංවිධායකයෙක්ව මම ගහන්න කිව්වා. මම එහෙම කියලා නෑ. බලන්න පෙන්නන්න. නිකන් හිතලු කියන්න එපා. කවුද හෙල්මට් එකක් සහිත මගේ වාහනේට නැංගේ කවුද? ලසන්ත වික්‍රමතුංග අමුදවල් ඝාතනය කරා. අදත් මිනිමරුවෙක් නෑ. පොද්දල ජයන්ත පැහැරගෙන ගියා. අදත් විත්තිකරුවෙක් නෑ. කිත්නාට පහර දුන්නා. අද කිසි කෙනෙක් අත්තඩංගුවට අරන්නේ නෑ. තාජුදීන් ඝාතනය වුණා. කිසි කෙනෙක් අත්තඩංගුවට අරගෙන නෑ. වෙබ් මාධ්‍යවේදී පැහැරගෙන ගියා. අද සිද්ධ වෙච්ච දෙයක් නෑ. එදා මේ සියල්ල සිද්ධ වෙනකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. අද මේ වෙලාවේ ජනාධිපති. ඒ නිසා ඌ වියරු මනසක් සහිත මිනිහෙක්. අන්න ඒ නිසා කරු කතානායකතුනේ ස්වේච්ඡාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. ඕගොල්ලෝ හිතනවාද අපි නිදැල්ලේ පාර යනවා කියලා? මිනිමරුන් වලට වග කියන්න ඕන මිනිහෙක් මහ පුටුවේ තියාගෙන අපි නිදැල්ලේ පාර යන්නේ නෑ. මම වාහනයක යන හැම වෙලාවම අපේ පක්ෂ සහෝදරු ගණනාවක් අවට ඉඳගෙන ආරක්ෂාව සපයනවා. මම හෙටත් එහෙම කරනවා. ලාභයට අපේ ජීවිත ගන්න දෙන්නේ නෑ. ඒ නිසා තමයි ඔව් මෝටර් සයිකල් කීපයකින් මගේ ආරක්ෂාව තිබුණා. ඒක සහෝදරයෙක් ඇවිල්ලා වාහනේට නැංගා. මොකද ප්‍රශ්නේ? මගේ වාහනට නැංගේ. හෙල්මට් එක නැගම ආරක්ෂකයෙක්. මොකද ප්‍රශ්නයක්? ගොවි ජනතාව පාරට බැලලා කෑ ගහලා කිව්වේ මොකද්ද? වගා කරගන්න විදියක් නැහැ පොහොර ටික නැහැ. මම හමුදාව හරි වගා කරනවා කිව්වා. දැන් හමුදාව දාලා වගා කරන්න කිව්ව ගෝඨාභයට හමුදාව දාගෙන බැරක්කයක් ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. ජනතාව පාරට බැලලා දවසයි සතියයි දෙකයි කෝ බැසිල්. මෙයා මට පිස්ස කියනවා. මෙයා කෝටි දෙකක් ජනතාව ජනාධිපතිට පිස්ස කියනවා. ඔයාගේ නඩුවක් නිදහස් වුණා නේද? අන්න ඒකට ජනතාවේ කෝපයක් තියෙනවා. සම්පකාර සභාපතිවරට හොරකම් කරලා ආණ්ඩුව ඇවිල්ලා අල්ලස්සන්න නිදහස් වුණා. ඔයා නැගිටින්න නැත්තම් කවුද නැගිටින්නේ? ඔයා හිරේ යන්න හිටපු කෙනානේ. ආණ්ඩුව ඇවිල්ලානේ නඩුව නිදහස් කරගත්තේ. නැගිටින්නකෝ. ඔයා අනේ ඔයා ගිහලා බදුලේ මයියංගනේ හන්දියට බැලලා පෙන්නන්නකෝ. බරු කතානේ බෝම්බ වගේ එනවා කිව්වේ වී අස්වන්න. කො බෝම්බ. ඒක ඔයා කෑ ගන්න ඕන. මෙයා කෑ ගන්න ඕනේ බැසිල්ගේ අම්බැට්ටය. බැසිල් කිව්වේ මොකද්ද? අපේ පක්ෂේ මාධ්‍ය ප්‍රකාශ කෙනෙක් ඉන්නවා කිව්වා. හැබැයි මාධ්‍ය ප්‍රකාශයට කතා කරන්න තහනම් කිව්වා. හරි මෙයා තමයි. මොකද්ද? දේශපාලන ක්‍රියාමාර්ගයකට පිවිසීමට මත්තෙන් ජනතාවගේ මූලික ගැටලුවලට විසඳුමක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල්ද සිල්වා මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තම පක්ෂය කරුණු දැක්වූ බවයි. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිව කැඳෙව්වා. එතුමා ප්‍රකාශ කරා එතුමා කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රජය තුළ ඉන්නවා නම් කියලා. අද ජනතාව දක්වන ප්‍රතිචාර සහ ජනතා අභිලාෂයන් එක්ක සිටීමේ වැදගත්කම අපි එතුමාට පෙන්ලා දුන්නා. දේශපාලන පක්ෂයක් වශයෙන් අපට මේ ජනතාව අපෙන් ඉල්ලන මේ ඉල්ලීම කිසිසේත්ම අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි රජයෙන් අස් වෙලා ස්වාධීන කණ්ඩායමක් ලෙස ගත කිරීමට අපි තීරණය කරන බවත් ප්‍රකාශ කරා. ඒ වෙනකොට එතුමා කැබිනට් මණ්ඩලයේ කීප දෙනෙක් පත් කරලා තිබුණේ. එතුමා කියා සිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ුත් මේ කැබිනට් මණ්ඩලයට එනවා නම් හොඳයි කියන කාරණේ. නමුත් අපි ප්‍රතික්ෂේප කරා. අපි කිව්වා මේ අවස්ථාවේදී එය කළ හැකි දෙයක් නෙවෙයි. අපි විශේෂයෙන්ම එතුමාට කිව්වා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අපට කිසිසේත්ම අනුමත කරන්න බෑ. පාර්ලිමේන්තුව තුළ ඒ පනත ආවොත් අපි අනිවාර්යයෙන්ම ඊට විරුද්ධව අපි ඡන්දය දෙනවා කියන එකත් අපි කිව්වා. ඒ තුලින් මේ වන විට අද අපි දැක්කා ජනාධිපතිතුමා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය හකුලාගෙන තියෙනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැබූ ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම ඔබ දන්නවා මේ වන විට පාර්ලිමේන්තුව තුල තවත් කණ්ඩායම් දෙකක් පමණ මේ විදිහටම ස්වාධීන වෙලා තියෙනවා. අපි ඔවුන් තනි කරන්නේ නැහැ. ඔවුනුත් අපිව තනි කරන්නේ නැහැ. සාමූහිකත්වයෙන් හා එකඟත්වයෙන් අපි ඒකමතික අදහසකට ඇවිල්ලා එකතුව කටයුතු කරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි.
සමහර අය මුණ දේශපාලඥයා කොච්චර හොඳ කරත් ගෝගෝ කියනවා. ගෑස් නැති නිසා ගෝගෝ කියනවා. තෙල් නැති නිසා ගෝගෝ කියනවා. ජීවන වියදම නිසා ගෝගෝ කියනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රශ්න නිසා ගෝගෝ. ජනතාව තුළ විරෝධතාවයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ විරෝධතාවය කොහොමද මුලින් සමනය කරලා ඉන්න ඕනේ? පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හරි වෙන ආකාරයක ජනතා මතය ප්‍රකාශ කිරීමට හරි අවස්ථාවක් ලබා දෙන්න ඉස්සෙල්ලා මුලින්ම මේ ජනතා මතයට ජනතාවට යම් විශ්වාසයක් ලබා දීලා ඊට පස්සේ තමයි දෙවනි පියවර ගන්න ඕනේ. ජනතාව උද්ඝෝෂණය කළ විට ජනාධිපතිවරයෙකු ඉල්ලා ආශ්‍රය යුතුයි කියලා ප්‍රොවිෂන් එකක් අපේ කොන්ස්ටිටියුෂන් එකේ නැහැ. ජනාධිපතිවරයාට ඕන නම් ඉල්ලා ආශ්‍රයලා යන්න පුළුවන්. අප දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයේ අවසන් වනතුරු රැඳී සිටින්න. පැයකින් දික් වූ පාසල් කාලය ජනපතිට ඉවත් වන්නයි අදත් රට පුරා විරෝධතා. ඔව් ශාරා. රජයට සහ දේශපාලනඥයින්ට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැතුණා. අද පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ලම පොලිසිය මාර්ග බාධක යොදා වසා දමා තිබුණේ විරෝධතාකරුවන්ගේ පැමිණීම වැළැක්වීම සඳහායි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ පිහිටි කාර්යාලයක් වෙත අද විරෝධතාකරුවන් පිරිසක් ගමන් ගත්තා. එහිදී පොලිසිය මැදිහත් වී මාර්ග බාධක යොදා උද්ඝෝෂකයන් පිරිස නතර කරනු ලැබුවා. පාර්ලිමේන්තුවට රාජගිරිය ප්‍රදේශයෙන් පිවිසෙන වටරවුම අසල අද අලුයම වන තෙක් විරෝධතාකරුවන් රැඳී සිටියා. අද පෙරබරුවේ වටරවුමට පිවිසෙන මාර්ගයෙන් මෙන්ම පාලම් 3 හන්දියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයත් පොල්දුව මන්සන්දියත් පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබුණා. සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද විරෝධතා සංවිධානය කළා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට පැවති විරෝධතාවයයි. සෞඛ්‍ය හදිසි ආපදා තත්ත්වයක් අතතුල ප්‍රකාශයට පත් කරන්න රජයට අපි වල කර සිටිනවා. ප්‍රතිපාදන සෞඛ්‍ය සඳහා ප්‍රතිපත්තිය ලබා දෙන්න අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය තහවුරු කරන්න. මේ ගාල්ල කරපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට රෝහල් සේවකයන් විසින් පැවැත් වූ විරෝධතාවයි. මේ අතර කොළඹ සෙත්සිරිපායේ ඉදිරිපිටද රාජ්‍ය සේවකයන් පිරිසක් සංවිධානය කළ විරෝධතාවක් පැවැත්වුණා. මහර්ගම නගර සභාව ඉදිරිපිට රැස් වූ රාජ්‍ය සේවකයන් පිරිසක් විරෝධතාවයක් ගෙන ගියේ මෙලෙසින්. වීරකෙටිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදිරිපිට රැස් වුණු රාජ්‍ය සේවකයන් පිරිසක්ද මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. රාජ්‍ය සේවකයෝ විදියට එළියට බහැලා ඉන්නේ දුගී දුප්පත් මිනිස්සු එදා වේල කන්න නැතුව ගෑස් ටික ගන්න විදියක් නැතුව අසරණ වෙලා අන්ත අසරණ වෙලා ගෑස් ටික නැතුව දරුවට උදේ කැම ටික හදාගන්න වැඩට එන්න කැම ටික හදාගන්න බැරි තත්යකට අපි පත් වෙලා තියෙනවා 156ක් කාන්තාවෝ ඡන්ද දීලා මේ ගෝඨාභය මහත්තයා බලයට පත් කරේ මේ විදියට පාරට බහින නොවේ කියන එක මතක් කරන්නට ඕන. මේ අතර ගොඩිගමුව නගරයට එක් රැස් වූ තරුණයන් පිරිසක්ද මෙලෙස විරෝධතාපූර්ව ප්‍රදර්ශනය කරමින් රජයට විරෝධය දැක්වුවා. මිනිස්සුන්ගේ පොදු සල්ලි තරවලා තියෙනවා පාලකයන්ගේ ආයතන ගිණුම් වලට කෝට්ටු වල යන මිනිස්සුන්ට තමන්ගේ ජීවිකාව කරගන්න විදියක් නැහැ. පෙන්දරෑරුවට රැකියාව නැති වෙලා තියෙනවා. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක්ද ගල්ගමුව නගරයට එක් රැස් වෙමින් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මේ අතර තවත් රාජ්‍ය සේවකයන් පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මේ ආණ්ඩුව ගේන වැඩියෙන්ම සහයෝගයක් රාජ්‍ය සේවකයෝ අපි කබලෙන් ලිපට දාලා මේ කාලකන්ණි සුරවටුණා. තවත් මුන් රවට්ටන්න බෑ. ප්‍රථම දරුවට ඉපදිච්ච දරුවට
නිදහස් රටක් හදන්න ඕන. කවුරු බලයට පත් වුණත් කවුරු ආණ්ඩු කරත් ආණ්ඩු මට්ටු කරන්න අදාළ පසුතලයේ ජනතාව විසින් නිර්මාණය කරමින් ඉන්නවා. උදේ ඉඳන් වැඩට ඇවිල්ලා හවසට ගිහිල්ලා පෝලිං වල ඉන්න ජීවිතයක් අපිට දැන් උරුම වෙලා තියෙන්නේ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නට අනාගතයක් නැහැ. උන්ට රටක් නැහැ. අපිව බාර ගන්න එහෙම කවුරුත් නැහැ. මුළු දිවයින්ටම බලපාන පරිදි පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ ඔහු විසින්ම ඊට දින 4කට පෙර මෙම නීතිය බලාත්මක කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතර ප්‍රකාරව අප්‍රේල් මාස 1 වෙනිදා සිට මුළු රටටම බල පැවැත්වන පරිදි හදිසි නීති තත්ත්වය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ ඔහු විසින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින්. මෙම ගැසට් නිවේදන නිකුත් කරන්නේ අප්‍රේල් මාස 3 වෙනිදා රට පුරා මහජන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් කර තිබූ අවස්ථාවකයි. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 4කට පෙර පනවා තිබූ හදිසි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළා. හදිසි නීතිය ක්‍රියාත්මක වූ දින කිහිපය තුලත් නීතිය පනවා තිබූ කාල සීමාවේදීත් ඒ නොතකා මහජන විරෝධතා පැන නැගුණා. මේ අතර පාර්ලිමේන්තුවට රාජකීය ප්‍රදේශයෙන් පිවිසෙන මාර්ගය අසල ඊයේ පැවති විරෝධතාවක් අතරතුර යුද හමුදා යතුරුපැදිකරුවන් සිව් දෙනෙක් පැමිණීමේ සිද්ධියක් පිළිබඳව බේවන විට සමාජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් විසින් යුද හමුදා යතුරුපැදිකරුවන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමත් සමගයි. මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද ප්‍රකාශයක් නිකුත් කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරුපැදි කණ්ඩායමේ යතුරුපැදි 4ක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබූ මාර්ග වාදක අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔවුන්ට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සම්බන්ධව යුද හමුදාපතිතුමා ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කොට පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොලිස්පතිතුමා වහාම මේ පිළිබඳව කටයුතු කරන බව හමුදාපතිතුමාට දැනුම් දී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින්ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. මෙතර අද පාර්ලිමේන්තුවේදීත් මෙම සිද්ධිය පිළිබඳව කතාබහක් ඇති වුණා. ඊයේ දවසේ අපි දැක්ක බොහොම භයංකාර දෙයක්. මාස්ක්ස් ඇඳගත්, යුනිෆෝම් ඇඳගත්, ඒ වගේම අන්රෙජිස්ටර්ඩ් බයික්ස්, වෙපන්ස් අරගෙන උද්ඝෝෂකයෝ ඉන්න තැන්වලට ගිහිල්ලා පොලිසියත් එක්ක වාද විවාද වෙනවා, පොලිසිය ප්‍රශ්න කරනවා, ඔබලා කවුද? කොහෙන්ද ආවේ? මොනවටද ආවේ? නීතිය හා සාමය ආරක්ෂා කරන්නට ඕන පොලිසිය කවුද මේ මෝටර් බයික්ස් වලින් ආවේ? නම්බර් ප්ලේට් නැති මෝටර් බයික්ස්. ඒක වෙනම කල්ලියක්ද? අපි දැනගන්න ඕනේ මේකට උත්තර. මම හමුදාපතිතුමාටත් කතා කරුවා. ඒකේ නොම්බර නැති කියන නොම්බර දෙක දෙපැත්තෙම ගහලා තියෙනවා. හමුදාපතිතුමා කිව්වා අද වහාම ඉස්සරහට ගහන්න ගියොත් ඔය මෝටර් සයිකල් ටික විපක්ෂ නායකතුමනි කොවිඩ් කාලේ ගියා හැමතැනම. එහෙම කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. හදිසි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සලා මරලත් නැහැ. මේ තරුණයෝ ආපහු නම ගෙවන්න එපා. මේ අතර බලයේ සැබෑ උල්පත මහජනතාව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ බලංගොඩ පැවති අප්‍රේල් විරු සැමරුමකට සහභාගී වෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ 51 වන අප්‍රේල් විරු සැමරුම වෙනුවෙන් බලංගොඩදී ඊයේ මෙම උත්සවය සංවිධානය කර තිබුණා. 1971 අරගලේ අලුත් සමාජයක් වෙනුවෙන් බලාපොරොත්තුවක් වෙනින් සටන් කරලා දීවිදුවා. ඒ සටනේ ජවය එකතු කරගෙන අත්දැකීම් එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විශාල කාලයක් තිස්සේ රට ඉස්සරහට. අදත් ඔබ දැන් කල්පනා කරලා බලන්න අපේ රටේ ජනතාව අද සටන් කරන ආණ්ඩුවට එරෙහිව ඒ සටන් කරන ජනතාවට සටන් කරන්න අවශ්‍ය කරන දැනුමද ධෛර්යයද අත්දැකීමද මඟ පෙන්වීමද පළමු ලබා දුන්නේ කවුද? ඒ වෙන කවුරුවක්වත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණයි කියන එක අපිට කියන්න. බලය සදාකාලික නෑ තාවකාලිකයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මොනවද නැත්තේ බලය සම්බන්ධයෙන් ගත්තොත් එයා ජනාධිපතිකම දෙනවා. ඒක මදි කියලා මොකද කරේ? 20 වෙනි සංශෝධන සම්මත කරලා තව තවත් බලතල ගත්තා. දැන් එයා 20න් බලය ගත්තු මහා ජනාධිපති. තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් තියෙනවා. දැන් හමුදාරම ටික ඔක්කොම තියෙනවා. ශවේන්ද්‍රසිල්ල මහත්තයා යාළුවා වගේ ළඟ ඉන්නවා රකින්න. මේ පැත්තෙන් ශවේන්ද්‍ර මහත්තයා අනිත් පැත්තෙන් ඥානක්කක් තියෙනවා. ආරක්ෂාවට. එතකොට මේ ඔක්කොම තියන් ඉන්න හැබැයි ගේවට කරාම බෙරගන කවුරක්වත් නැහැ. හිතන්නකෝ පොඩක්
රටක ජනාධිපති හැංගිලා යනවාම කොසිද්දෙන් තත්ති. දැන් විගේ වට කරපු වෙලාවේ විසින් සංශෝධනයේ ප්‍රතිඵලයක් ආවද මොකක්ද? මෙයාට කියනවා බහැලා ඵලයන් කියලා පුතාට කියනවා තාත්තා ගෙන්න කෙනෙක් කියලා නේද? ලොස් ඇන්ජල්ස්. බලේ ඇත්ත උල්පත ජනතාව. එනිසා ජනතාව තමන්ගේ බලේ තේරුම් ගත්තාට ඒක ආරෝපණය කරගත්තු පාලකෙන්ට යන්නේ මන් නැති වෙනවා කියන එක පාලක තේරුම් ගන්න ඕන කම තියෙනවා. ඒක පොඩි දවසක තංගල්ලේ කාල්ටන් නිවස ජනතාව වට කරගෙන හිටියා. හැබැයි අපි දන්නවා මීට කලින් ගත්තොත් එහෙම ඔතනේ මිනිස්සු යන්න බය හිටියේ. එතන ලොකු ආරක්ෂාවක් තිබ්බා. මිනිස්සු විශාල පීඩාවක් තිබ්බේ පැත්තේ. ජනාධිපති එනකොට අගමැති එනකොට කැලේ ඉන්න ඕන, කාණු ඉන්න ඕන. අරුණ පරපුරේ විග්‍රහය බඩපත්තලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ. වියත් මගේ විද්දුතුන්ගේ විග්‍රහය බඩපත්තලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ඊට පස්සේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න අලුත් තරුණ පරපුරේ විග්‍රහය වෙලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ. අපේ රටේ කලාකරුවන් කියලා ඉන්න විශාල පිරිසක විග්‍රහය බඩපත්තලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. පෝස්ට් හදපු දැවැන්ත ඉතිහාසයක් තිබ්බා. ඒ කාලේ ඊට එරේ වචනයක් කියන එක බොහොම අමාරු කාර්යයක්. අද වෙලා තියෙන මොකද්ද? ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සිංහාසනේ තියන්න වැඩ කරපු පිරිස් තමයි දැන් පාර බැලලා ඉන්නේ. ඇයි ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඒගොල්ලෝ ආදරය කළේ අවංක අදහසකින්. එතකොට ඒ අවංක අරමුණ ඇස් ඉදිරිපිට බිඳ දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර ආදරය හැරෙනවා කෝපයකට. කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ සඳහා අද දිනයේදීත් පැය 6යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරුණා. අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා. මේ ගාල්ල නගරේ ඉන්ධන හලක් අසල අද දක්නට ලැබුණු අන්දම දඹදෙනිය ඉන්ධන පිරුම් හලට දින ගණනාවක් ඉන්ධන නොලැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. ජනතාව වෙනුවෙන් ඩීසල් එනකම් අපි මේ සොඬ අත්තරින් නැහැ කියලා හැටන් නගරේ මෙම දිගු පෝලිම දක්නට ලැබුණේ භූමි තෙල් මිලදී ගැනීම සඳහායි. මේ අතර දින 3ක් ඉන්ධන නොලැබීම හේතුවෙන් කුලියාපිටිය පඬුවස් නුවර මාර්ගය අවහිර කරමින් රියදුරන් විරෝධය පළ කළා. තෙල් නෑ මාත්‍යෝ තෙල් නෑ දුවන්න බඩගින්නේ දරු පවුල් බඩගින්නේ අත එක කාමාරක් විතර මේක දුක ඉහළුවනේ මේ බැරිම තැන තමයි මේ ඇවිල්ලා ඉන්නේ වැස්සේ තෙමිගෙන ඉන්ධන හිඟෙන් මෙන්ම ගෑස් හිඟෙන්ද තවමත් ජනතාව පීඩා විඳිනවා. මේ ගාල්ල නගරයේ අද පැවති තත්වයයි. ඊඩාවේ හතරෙන් ඉන්නවා. ගෑස් නෑ ඕන ගෑස් නෑ එකක් හරි නෑ අනිත් එනවා කියලා කියනවා ඒක ෂුවර් නෑ එනිසා දවස් 3ක් අපි වාන්න තමයි ඉන්නේ. පානදුරට ගෑස් නොලැබීම හේතුවෙන් පාරිභෝගිකයින් අද නගරයේ විරෝධතාවයක නිරත වුණා. වැඩිකාරයෙක් හරි කාගේරි දේශපාලඥයෙක් එකකට යන්න වුණොත් ලංකාව වටේම ගිහිල්ලා එක්කන් එන්න යනවනේ. ඇයි කවි රාජ මාවතට ගිහිල්ලා ඒගොල්ලෝගේ ඒජන්සිය අරන් යන්න අපිට. ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය සහ තොරතුරු නිලධාරිණී ලිස් රොෂෙල් මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාවේ උද්ගත වෙති ආර්ථික අර්බුදයට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා විරෝධතා සම්බන්ධයෙන් තමන් අවධානයෙන් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය සහ තොරතුරු නිලධාරිණී ලිස් රොසෙල් මහත්මිය සියල නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය අවධානය යොමු කළ බවයි. මාර්තු 31 වෙනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒත් සමග අප්‍රේල් 1 වෙනිදා හදිසි නීතිය පැනවීමට තීරණය කළා. ඒ වගේමයි පැය 36ක ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කළා. අප්‍රේල් 3 වෙනිදා පැය 15ක් පමණ සමාජ මාධ්‍ය අවහිර කළා. අපි රජයේ මෙම ක්‍රියා ගැන
සැලකිලිමත් වෙනවා. ශ්‍රී ලාංකික මහජනයාට වැදගත් කාරණා සම්බන්ධයෙන් අදහස් හෝමාරුවීමේ පාලනයට මෙවැනි පියවර ශ්‍රී ලංකා රජය ගන්නවා කියලා අපිට හිතෙනවා. හදිසි අවස්ථාවක් සම්බන්ධ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතු බවත් එය අවස්ථාවට උචිත ලෙස භාවිත කළ යුතු බවත් මම ශ්‍රී ලංකා රජයට මතක් කරනවා. ඒ වගේමයි සාමකාමී විරෝධතාවලට බාධා කිරීමට එය භාවිත නොකළ යුතුයි. මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නිවේදනයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට වර්ධනය වෙමින් පවතින මහජන නොසන්සුන්තාවය සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මහසිරෝ නොසාකි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වොෂින්ටන් නගරයේ සංචාරයට පැමිණි පසු ශ්‍රී ලංකාවට ආර්ථික සහාය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. ආණ්ඩුව දැන් IMF සංවිධානයට යන්න තීරණය කළා තියෙන්නේ. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. අපි බැලුවොත් ඔය වාර්තාවේ අපේ බලධාරීන් කියනවා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ. The view of the authorities. ඒක අයින් කළා ඇත්ත වශයෙන්ම විධායක මණ්ඩලයේ යෝජනා අනුව සාකච්ඡා කරන්න. නැත්නම් එතෙන්ට ගිහින් වැඩක් නැහැ. අපිට තියෙන විගහට මුදල් හොයාගන්න. මම එතෙන්ට යන්න කියන්නේ මට අවස්ථාව ලැබුණා IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂතුමියට කතා කරන්න. ලංකාවට උදව් කරන්න කැමතියි කිව්වා. ඒ පාර ලෝක බැංකුවේ අපේ මේ කලාපීය නියෝජිත කතා කරාම කිව්වා එතන පටන් ගත්තොත් කෙටි කාලීන ණය අපි ලබලා දෙයි කියලා. මේක පටන් ගත්තොත් අපිට ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් සමහර වැඩ කටයුතු මුදල් ලබා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද ඊයේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් දැක් වූ අදහස් මේ. රනිල් කියනවා මේකට උත්තරේ IMF එක. මිනිහට කොයිකට සීල සූත්‍රේ IMF එක. කබ්‍රහල්ලා රාජපක්ෂලා ඉස්සලා කිව්වා නෑ අපි යන්නේ පැත්ත පළාතවත් IMF එක. හැබැයි දැන් IMF එකට ගිහිල්ලා රහසිගතව සාකච්ඡා කර යෝජනා වලට එකඟ වෙලා දැන් යෝජනා අනුව දැන් ආණ්ඩුවම කියනවා 39ක් රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න අපි ලෑස්ති කියලා. ඊළඟට IMF එකෙන් කිව්වා ඩොලර් එක තියාගෙන ඉන්න එපා ඔහොම. ඔහොම තියන් ඉඳලා බෑ. අපි කියන විදිහට ඔක පා කරලා දාන්න. කබ්‍රාල් ඉස්සලා කිව්වා නෑ පා කරන්නේ නෑ. 203යි. ඊට එහා මුකුත් කරන්නේ නෑ. බැසිල් ගියපු ගමන් IMF එකට IMF එකේ ලොක්කෝ කිව්වා වහාම මේක වෙනස් කරපම් පාවෙන්න යවපම් කියලා. කුක්කෝ වගේ බලු කුක්කෝ වගේ ඒක පිළිගත්තා. මෙන්න හිටපු ගමන් රුපියල පහ කරන්න පටන් ගත්තා. මේ අතර රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය විදේශ ණය සහ විදේශ සංචිත හිඟ යන ගැටලු හේතුවෙන් 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුවේ අනාවැකි පළ කර තිබෙනවා. දැන් අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. මහේල සමග ඉල්ලා අස් වූ ජාතික ක්‍රීඩා සභාව. ඔබ VNN24 සමකෙන්. ඔව්. ඉකුත් වසර සඳහා පාසල් වාරය අදින් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වසර සඳහා නැවත පාසල් ආරම්භ කරන්නේ අප්‍රේල් 18 වැනිදායි. දැන් රටවටින් වාර්තා වූ පුවත් කිහිපයක සාරාංශය රැගත් රවුන්ඩ් අප් 24. අප්‍රේල් මස 18 වන දින ආරම්භ වන අධ්‍යයන වර්ෂය සඳහා දෛනික පාසල් කාලය පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් ආරම්භ කිරීමෙන් පසු දෙසැම්බර් මාස 23 වෙනිදා දක්වා පාසල් කාල සීමාව පැයකින් දීර්ඝ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රජයේ පාසල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුම්බැටි තොගයක් කොළඹ සුරා බොදු මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දුම්බැටි තොගේ වටිනාකම රුපියල් මිලියන 1.5කට ආසන්නයි. අත්අඩංගුවටගත් සැකකරු චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙක්. මුලතිව් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුතු සිදු කරමින් සිටි මිනින්දෝරුවෙකු ඔරුව පෙරළී දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක මිනින්දෝරුවෙක්. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ ඔහු යවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක්. දැන් නාරද සාරංග සූදානම් ස්පෝර්ට්ස් 24 ගෙනෙන්නට. ස්තුතියි. නිරන්තරයෙන් අලුත් වන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් අදත් ඔබට ගෙන එන්නට සූදානම්. ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සියලුම සමාජිකයන් ඉල්ලා අස්වී තිබෙනවා.
ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමටයි මෙම ක්‍රීඩා සභාව පිහිටවනු ලැබුවේ. කුමාර සංගක්කාර මහේල ජයවර්ධන ඇතුළු සමාජිකයන් රැසක් මෙම කමිටුව නියෝජනය කළා. ජාතික ක්‍රීඩා සභාවේ අවසන් රැස්වීම පෙරේදා රාත්‍රියේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා. මෙම රැස්වීමට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබුණා. මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කිරීම හේතුවෙන් 2020 අගෝස්තු 20 වෙනිදා මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබුවා. මහේල ජයවර්ධන සභාපතිවරයා ලෙසත් කුමාර සංගක්කාර යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා, රුබේනා සමරසිංහ, සංජීව වික්‍රමනායක, ජූලියන් බෝලිං, යශ්වින් මුත්තෙට්ටුවේගම, සුපුන් වීරසිංහ, කස්තුර විල්සන්, රුවන් කෑරගල, රාජිත අම්පෙමොහොට්ටි, රොහන් ප්‍රනාන්දු, ඩිලන්තමාලගමුව, අමල් එදිරිසූරිය කමිටු සමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබුවා. ක්‍රීඩාවේදී වුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගා සිටුවේ හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීමටයි මෙම සමාජිකයන්ගේ වගකීම වී තිබුණේ. නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. ඒ සමගින් සියල්ල එක් තැනකටගෙන VNN24 රාත්‍රියට ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න අපේ වෙබ් අඩවිය www.vnn24.lk. හමෙමු රාත්‍රී 10ට මම ශාරා කෝට්ලගේ. මම නදීක කරුණානායක. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.